දහන ප්‍රතිඵල භාවිතයෙන් සූත්‍ර අපෝහණය කිරීම කියන තැනට එන්නකෝ. හරි. දහන ප්‍රතිඵල භාවිතයෙන් සූත්‍ර අපෝහණය කිරීම. දහන ප්‍රතිඵලවල මවුල ඇසුරෙන් අනුක සූත්‍ර ගණනය කිරීම. ඔන්න අහගන්න කතන්දරය. හරිද? ඔන්න උදාහරණයක් කරන්න යන්න. C සහ H සහිත හයිඩ්‍රෝකාබනයක් දහනයේදී CO2 හා H2O එකට එක මවුල අනුපාතයෙන් ලැබුණි. සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 56ක් නම් සංයෝගයේ අණුක සූත්‍රය ගණනය කරන්න කියලා කියනවා. පොඩ්ඩක් ඉන්නකෝ. හයිඩ්‍රෝකාබනයක් කියලා කියන වචන ඉස්සෙල්ලා දැනන් ඉන්න ඕනේ. හයිඩ්‍රෝකාබන ඕගලන්ට හම්බ වෙනවා ඕගනික් කෙමිස්ට්‍රි වලදී. ඒ වගේම O level වලදීත් හයිඩ්‍රෝකාබන හම්බෙන්න ඇති. හයිඩ්‍රෝකාබනයක් කියලා කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයකට. එහෙනම් මේ කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයක් දහනය කරද්දී පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ H2O. හරිද? CO2 සහ H2O තමයි පිට වෙන්නේ හයිඩ්‍රෝකාබනයක් දහනය කරද්දී. දහනය කරනවා කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙන්න මේ CXHY වගේ හයිඩ්‍රෝකාබනයක් ගත්තාම ඒ කියන්නේ කාබන් සංඛ්‍යාව X හයිඩ්‍රජන් සංඛ්‍යාව Y කියලා මම ගත්තා. මේ වගේ කෙනෙක් දහනය කරද්දී කාබන් ඩයොක්සයිඩුයි H2O ඉලු හම්බෙන්නේ. ඇත්තටම මේ CXHY කියන එක නා දහනය කරන්නේ ඔක්සිජන් එක්ක. ඔහම නෙන්නේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන් ගාන කියන්නේ මේ CXHY වල තිබ්බ කාබන් සංඛ්‍යාව. ඇයි ඒ? කාබන් ඩයොක්සයිඩ් වලට කාබන් එන්නේ හයිඩ්‍රෝකාබන් එක. ඒ වගේම මේ H2O වල තියෙන හයිඩ්‍රජන් සංඛ්‍යාව කියන්නේ අර හයිඩ්‍රෝකාබන් ඇතුලේ තිබ්බ හයිඩ්‍රජන් සංඛ්‍යාව. පැහැදිලිද කතන්දරේ? එහෙනම් H2O ඇතුළට හයිඩ්‍රජන් එන්නේ හයිඩ්‍රෝකාබනෙන්, කාබන් ඩයොක්සයිඩ් ඇතුළට හයිඩ්‍රජන් කාබන් එන්නේ හයිඩ්‍රෝකාබනෙන්. ඔන්න කතන්දරේ. හොඳට අහගන්නකෝ. කාබන් ඩයොක්සයිඩුයි H2Oයි එකට එක මවුල අනුපාතයෙන් ලැබෙනවලු. ඔන්න බලාගන්න. කාබන් ඩයොක්සයිඩ්ට H2O අනුපාතය එකට එකයිලු. කාබන් ඩයොක්සයිඩ් H2O අනුපාතය කීයද? එකට එකයි. ඒ කියන්නේ මේ දහනයේ ප්‍රතිඵල විදිහට ඕගොල්ලන්ට හම්බ වෙනවා. මේ දහනයේ ප්‍රතිඵල විදිහට ඕගොල්ලන්ට හම්බ වෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ H2O. ඒ කියන්නේ මෙතන මවුල 5ක් ආවොත් මෙතනත් මවුල 5ක් එනවලු. ඒකනේ මවුල අනුපාතය එකට එකයි කියන්නේ. හැබැයි අපට කාබන් ඩයොක්සයිඩ්වත් H2Oවත් වැඩක් නැහැ. අපට ආනුභාවික සූත්‍රය හොයාගන්න නම් අපට අවශ්‍ය වෙන්නේ මේක ඇතුලේ ඉන්න කාබන් සහ හයිඩ්‍රජන් අතර මවුල අනුපාතය. මේ සංයෝගයේ මේ හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය කියන්නේ මොකද්ද? කාබන් සහ හයිඩ්‍රජන් අතර මවුල අනුපාතය. සරලම අනුපාතයෙන් ආනුභාවික සූත්‍රය වෙන්නේ. ඒතර x වලට කීයක් හරි ආවිලා y වලටත් පූර්ණ සංඛ්‍යාවක් ආවම මේක ආනුභාවික සූත්‍රය කියලා අපට ගන්න පුළුවන්. අපි හොයන්න ඕනේ මේ සංයෝගයේ මේ හයිඩ්‍රෝකාබනයේ ඇතුලේ කාබන් සහ හයිඩ්‍රජන් වල මවුල අනුපාතය. හිතන්න කාබනුයි හයිඩ්‍රජනුයි මවුල අනුපාතය 5ට 8ක් කියලා ආවා කියලා. කාබනුයි හයිඩ්‍රජනුයි මවුල අනුපාතය 5ට 8ක් කියලා ආවා කියලා හිතන්නකෝ. 5ට 8යි කියන්නේ මේ හයිඩ්‍රෝකාබනයේ ඇතුලේ කාබන් 5කට හයිඩ්‍රජන් 8ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ආනුභාවික සූත්‍රය C5යි H8යි. ඒක අණුක සූත්‍රය කියලා කියන්න බෑ. ඇයි ඒ? මෙතන 5ට කියලා එන්නේ සරලම අනුපාතය එන්නේ. තේරෙනවද කතන්දරේ? හරිද? මෙතන 5ට 8 කියලා එන්නේ මේ දෙක අතර තියෙන සරලම අනුපාතයනේ. සමහරට මේකේ කාබන් සංඛ්‍යාව 25ට 40ක් වෙන්නත් පුළුවන්. හරිද? එහෙම වුණොත් එහෙම මේකේ අණුක සූත්‍රය තමයි C25යි H40යි. හැබැයි ආනුභාවික සූත්‍රය C5යි H8යි. අපි මේ ගණන් වලදී කරන්නේ කාබන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය හොයාගන්න එක සරලම අනුපාතය. ඔයාලට තේරෙනවා හොඳටම කාබන් ඩයොක්සයිඩ් වල කාබන් කියන්නේ හයිඩ්‍රෝකාබනෙන් ආපු කාබන්. H2O වල හයිඩ්‍රජන් කියන්නේ හයිඩ්‍රෝකාබනෙන් ආපු හයිඩ්‍රජන්. මෙතන කාබන් ඩයොක්සයිඩ් H2O අනුපාතය එනවා කියන්නේ මට කෙලින්ම ගේමක් නැතුව ලිය හැකි කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය. ඇයි ඒ? කාබන් ඩයොක්සයිඩ් එකක කාබන් එකයි තියෙන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් එකයි නම් කාබනුත් එකයි. හැබැයි H2O එකයි කියන්නේ එතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. එහෙනම් කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? 1:2යි. එහෙනම් මේකේ ආනුභාවික සූත්‍රය වෙන්නේ හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය වෙන්නේ හයිඩ්‍රෝකාබනයේ ආනුභාවික සූත්‍රය වෙන්නේ CH2 කියන එක. පැහැදිලිද කතන්දරේ? කාබන්ට හයිඩ්‍රජන් දෙකයි තියෙන්නේ. කියන්නේ මේක තමයි ආනුභාවික සූත්‍රය. මොකද්ද? CH2. right. දැන් අපිට දීලා තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය 56ක් කියලා. මේ 56 කියන එක එන්නේ කොහොමද? ආනුභාවික සූත්‍ර ස්කන්ධය වතාවක් n. n වැඩි කිරීම ආනුභාවික සූත්‍ර ස්කන්ධය කීයද? 14යි. නේ? 14න් 12 2යි 14යි. එහෙනම් n වල අගය විදිහට ඕගොල්ලන්ට එනවා 4ක්. එහෙනම් අණුක සූත්‍රය ගන්න මේකේ මේ ඉලක්කම් ඔක්කොම කීයෙන් වැඩි කරන්න ඕනේ? 4ෙන් වැඩි කරන්න. එහෙනම් අණුක සූත්‍රය කියන්නේ මෙන්න මේක. අණුක සූත්‍රය කියන්නේ මේක 4ෙන් වැඩි කරන්න C4යි H8යි. ඔන්න අණුක සූත්‍රය. පැහැදිලිද කතන්දරේ? ඕගොල්ලෝ ලස්සන්ට අර ටික ඕනේ අර ඕනේ මේ ටික මෙතන ඉඳන් දාගන්න. මේ ටික දාගන්න. අපි විස්තරය ලියමු.
යන්න හයිඩ්‍රෝකාබනයක් යනු කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයකි. කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝගයකි. යන්න ඒ දහනයේදී ඒ ඔක්සිජන් සමග දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ H2O පිටවේ. ඊළඟට ලියන්න කාබන් ඩයොක්සයිඩ් මගින් කාබන් ඩයොක්සයිඩ්ට කාබන් ලැබෙන්නේ හයිඩ්‍රෝකාබනයෙන් වන අතර කාබන් ඩයොක්සයිඩ්ට කාබන් ලැබෙන්නේ හයිඩ්‍රෝකාබනයෙන් වන අතර H2Oට හයිඩ්‍රජන් ලැබෙන්නේද හයිඩ්‍රෝකාබනයෙනි. එම නිසා කාබන් ඩයොක්සයිඩ් සහ H2O අතර මවුල් අනුපාතය සෙවීමෙන් කාබන් ඩයොක්සයිඩ් සහ H2O අතර මවුල් අනුපාතය සෙවීමෙන් කාබන් සහ හයිඩ්‍රජන් අතර මවුල් අනුපාතය ලබාගත හැකි අතර කාබන් සහ හයිඩ්‍රජන් අතර මවුල් අනුපාතය ලබාගත හැකි අතර එමගින් හයිඩ්‍රෝකාබනය තුළ පවතින කාබන් සහ හයිඩ්‍රජන්ගේ මවුල අතර සරලම අනුපාතය ලබාගත හැක. එය සංයෝගයේ ආනුභවික සූත්‍රය නම් වේ. ආනුභවික සූත්‍ර ස්කන්ධය සහ අනුක සූත්‍ර ස්කන්ධ භාවිතා කරමින් අනුක සූත්‍රය සෙවිය හැක. right. එන්න එහා පැත්ත ගන්නට හදන්න යන්න එපා. ඒක වෙනස් ඔයිට වඩා. ඒක අපි හදන්න ගමු. එහා පැත්ත ගන්නට එන්න. right. 156 වෙනි ගාන ගන්න. හොඳට අහගන්න 156 ගාන කලින් ගාන වගේ නෙමෙයි වෙනස්. මේකෙන් තමයි මෙතනින් පස්සේ තියෙන ගණන් ඔක්කොම 157 ඉඳන් 164 දක්වා ගණන් ඔක්කොම මේ තියරියෙන් යන්නේ. ඒක නිසා 156 ගාන හොඳට පිළිවෙලට අහගන්න හදන විදිය. right. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහිත සංයෝගයක් දහනයේදී කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන්නේ CX HY OZ වගේ සංයෝගයක් වෙන්න ඇතිනේ. මේ වගේ සංයෝගයක් දහනය කරද්දී කාබන් ඩයොක්සයිඩුයි ජලයයි ලැබෙනවලු. මෙතන ඔක්සිජන් එක දහනය වෙන්නේ. කාබන් ඩයොක්සයිඩුයි H2Oයි මවුල් අනුපාත අපිට ලැබිලා තියෙනවනේ. හැබැයි ඔක්සිජන් ගාන ගන්නෙ කොහොමද? ඔක්සිජන් ගාන ගන්න බෑ. දැන් අපි කාබන් ඩයොක්සයිඩුයි H2Oයි ඇසුරෙන් කාබනුයි හයිඩ්‍රජනුයි මවුල ගණන් හොයලා ඒ මවුල ගණන් කියන්නේ මෙතන තිබ්බ මවුල ගණන් කියලා අපි ගත්තනේ. හැබැයි ඔක්සිජන් මවුල ගාන එහෙම ගන්න බෑ. ඇයි? මේවා ඇතුලේ ඉන්න ඔක්සිජන් මවුල ටික ඔක්කොම ආවේ මෙතනින් නෙමෙයි.
මෙතනනුත් එනවනේ. ඒක නිසා ඔක්සිජන් ටික අර අනුපාතයෙන් ගන්න බෑ. කාබන් ටික ගත්ත හැකි මෙතනින්ම ආවා කියලා. හයිඩ්‍රජන් ටික ගත්ත හැකි මෙතනින් ආවේ මේ හයිඩ්‍රජන් ටික මෙතනින් ආවේ කියලා ගත්ත හැකි. අපි දන්න දේ කරමුකෝ. අපි කලින් ගාන ඉගෙන ගත්තා කාබන් ඩයොක්සයිඩ් H2O අතර අනුපාතයෙන් මවුල අනුපාතය ගන්න. බලන්න කාබන් ඩයොක්සයිඩ් H2O අනුපාතය කීයද? 3ට 2. ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් අනුපාතය කීයද? 3ට 4. මේ වගේ දෙගුණයක් නේ මෙතන. H2O එකක් ඇතුලේ. එහෙනම් මේ සංයෝගයේ ආනුභාවික සූත්‍රය කියලා කියන්නේ සරලම අනුපාතය. ඒ සරලම අනුපාතය තුලදී කාබන් 3කට හයිඩ්‍රජන් 4ක් ඉන්නවා. හැබැයි අණුක සූත්‍රය කියලා කියන්නේ සරලම ආකාරය නෙමෙයිනේ. අපෙන් අහන්න අණුක සූත්‍රය. ඒ කියන්නේ මේ ආනුභාවික සූත්‍රයේදී මෙන්න මේ එන අනුපාතය 3ට 4 කියන අනුපාතය n කියන පූර්ණ සංඛ්‍යාවකින් වැඩි වෙලානේ අණුක සූත්‍රයට එන්නේ. මතකයිනේ ඔයාලට ආනුභාවික සූත්‍රයේදී ආපු පරමාණු සංඛ්‍යා n වලින් වැඩි කරලා තමයි අණුක සූත්‍රය ගත්තේ. එහෙනම් ඇත්තටම අණුක සූත්‍රයේ ඇතුලේදී මෙයා ඉන්න ඕනේ කාබන් 3යි H4යි OZ විදිහට නෙමෙයි. මේ තියෙන්නේ ආනුභාවික සූත්‍රය. අණුක සූත්‍රයේදී මේක n ප්‍රමාණයකින් වැඩි වෙනවනේ. එහෙනම් මෙතන 3යි n මෙතන 4යි n වෙන්න ඕනේ. හරිනේ. මේ දෙන්න අතර අනුපාතය කීයද? 3ට 4යි. ඔන්න. දැන් අපි අපේ ගේමට බහිමු. සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තිනවා. මේක ඇත්තටම සාපේක්ෂ අණුක ස්කන්ධය 68යි නෙමෙයි. එතන හදාගන්න 72යි කියලා. හරිද? සාපේක්ෂ අණුක ස්කන්ධය 72යි. 72 සමානයි කාබන් 3ක් කියන්නේ 12 වැඩි කිරීම 3යි n. ධන 4යි n වැඩි කිරීම 1 ධන 16යි z. ඔන්න 72 සමානයි 36යි n ධන 4යි n. කියන්නේ 40යි n ධන 16යි z. මේක දෙකෙන් බෙදනවා 36 සමානයි 20යි n නෑ 4ෙන් බෙදනවා නේ 4ෙන් බෙදනවා 18 සමානයි 10යි n ධන 4යි z. තවත් බෙදනවා 8ෙන් බෙදනවා සෝරි 8ෙන් බෙදලා දාගත්ත හැකි දෙන්න. හරිද? 9 සමානයි 5යි n ධන 2යි z. ඔන්න කතන්දරේ. සාමාන්‍යයෙන් දැන් n සහ z අගයක් දෙකක් හොයන්න තියෙනවනේ. සමීකරණ දෙකක් එන්න බෑ. නමුත් සමීකරණ දෙකක් නෑනේ. හැබැයි අපි දන්නවා මේ n කියන්නේත් පූර්ණ සංඛ්‍යාවක්, z කියන්නේත් පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් මේකේ එක්කෙනෙක්ට පූර්ණ සංඛ්‍යාවක් ආදේශ කරද්දී අනික් එක්කෙනාට පූර්ණ සංඛ්‍යාවක් එනවා නම් ඒක තමයි උත්තරේ. අපි නිකන් ආදේශ කරමු. n ට එක ආදේශ කරලා බලමු. n ට එක ආදේශ කරමු. සාමාන්‍යයෙන් n ට හරි z හරි දෙකෙන් කැමති එකට ආදේශ කරියක්. හැබැයි ආදේශ කරද්දී මේ සංගුණකේ ලොකුවට ඉන්න කෙනාට ආදේශ කරන්න. මොකද එතකොට ලොකු එකක් ආදේශ කරාම අරකින් අඩු වෙලා ඉක්මනට මේක බෙදලා උත්තර එනවා. n ට මම එක ආදේශ කරනවා. n සමානයි 1 විතර. 9 සමානයි 5 ධන 2යි z. z සමානයි 2ක් කියලා උත්තර එනවා. ඔය ආවේ ලස්සනට. එහෙනම් සූත්‍රය වෙන්න ඕනේ n 1යි කියන්නේ c 3යි h 4යි නේ තිබ්බේ. 4යි o 2යි. ඔන්න සූත්‍රය. හරිද? මෙන්න අනුක සූත්‍රය අපට ආව ලස්සනට. n වලගේ ගත්ත කියන අනුක සූත්‍රය ආවා. z වලගේ ගත්තා. දාගන්න ලස්සනට. right. ඔයාලා try කරන්න ඕන ඔය විදිහට 158 සහ 159 ගණන් පොඩ්ඩක් try කරන්න බෑ. මේක දාගන්න මෙතන පොඩ්ඩක් ලියන්නකො මෙන්න මෙහෙම ලියන්න. කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ මවුල වලට මේ ටික දාගන්න ලස්සනට. කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ මවුල වලට කාබන් සහ හයිඩ්‍රජන් ලැබෙන්නේ අදාළ සංයෝගයෙනි. කාබන් සහ හයිඩ්‍රජන් ලැබෙන්නේ අදාළ සංයෝගයේ පවතින කාබන් හයිඩ්‍රජන් මවුල වලින්මය. අදාළ සංයෝගයේ පවතින කාබන් හයිඩ්‍රජන් මවුල වලින්මය. කාබන් සහ හයිඩ්‍රජන් අතර සරල අනුපාතය යනු කාබන් සහ හයිඩ්‍රජන් අතර සරලම අනුපාතය මගින් ආනුභාවික සූත්‍රය ලැබේ. ආනුභාවික සූත්‍රය ලැබේ. එය n වැනි
පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයකින් ගුණ කිරීමෙන් පූර්ණ සංඛ්‍යාවකින් n වැනි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් අනුක සූත්‍රය ලබාගත හැක. n සහ z පූර්ණ සංඛ්‍යා බැවින් n සහ z පූර්ණ සංඛ්‍යා බැවින් n සහ z පූර්ණ සංඛ්‍යා බැවින් අගය ආදේශ කිරීමේ ක්‍රමයක් මගින් අගය ආදේශ කිරීමේ ක්‍රමයක් මගින් n සහ z සෙවිය හැක. n සහ z සෙවිය හැක. right කිව්ව ගණන් ටික try කරන්න. 159 ඔන්න බලාගෙන හදන විදිය 159 හරිද CH හා O අන්තර්ගත කාබනික සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය 84ක්ලු 10 කරාම කාබන් ඩයොක්සයිඩ් H2O මවුල් අනුපාතය එනවලු හරිද ඕකේ බලන්නකො කාබන් ඩයොක්සයිඩ් H2O අනුපාතය දීලා තියෙනවා කියන්නේ අපිට පුළුවන් කීයද අනුපාතය මේක දීලා තියෙන්නේ දෙකට එකයිලු ඒ කියන්නේ කාබන්ට H අනුපාතය ගත්තා කියන්නේ මෙතන 2යි නම් මෙතනත් 2යි. හැබැයි මෙතන 1යි නම් ඒකේ දෙගුණේ මෙතන 2යි. ඒ කියන්නේ එකට 1යි නේ. එකට 1යි. එහෙනම් සංයෝගයේ සූත්‍රය වෙන්න ඕන. දැන් මේ ඉන්නේ සරලම අනුපාතය නෙන්නේ. ඒ කියන්නේ සංයෝගයේ කාබන් එකකට හයිඩ්‍රජන් එකක් තියෙනවලු. එහෙනම් සංයෝගයේ අණුක සූත්‍රය වෙන්න ඕනේ. අණුක සූත්‍රය වෙන්න ඕනේ. හොඳට බලාගන්න C එකයි H එකයි O Z එහෙම නෙමෙයි. C එකයි H එකයි කියන්නේ ආනුභාවික සූත්‍රය. සරලම අනුපාත එකට එකයිනේ. ඒක ආනුභාවික සූත්‍රය. එහෙම නෙමෙයි. ඒ එක කිසියම් n ප්‍රමාණයකින් වැඩි වෙන්න එපා. ඔන්න ඕක තමයි ආනුභාවික සූත්‍රය වෙන්නේ. Cn Hn OZ. ඕ ප්‍රමාණය අපි දන්නේ කීයද කියලා. ඒක තමයි දැන් හොයන්න යන්නේ. වෙන්න කතන්දරේ Cn Hn OZ. කාබන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය ආනුභාවික සූත්‍රයේදී කීයද? එකට එකයි. ආනුභාවික සූත්‍රය කියන්නේ සරල අනුපාතයනේ. ඔන්න කතන්දරේ. එහෙනම් අපි දැන් වැඩේට සෙට් වෙමු. බලන්න මට මේකේ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය 84 කියන එක මට ලියන්න පුළුවන්. කොහොමද? 84 කියන එක හැදෙන්නේ කාබන් 12 ඒවා n ප්‍රමාණයකුත් හයිඩ්‍රජන් 1 ඒවා n ප්‍රමාණයකුත් ඔක්සිජන් 16 ඒවා z ප්‍රමාණයකුත් එකතු වෙලා. 84 කියන්නේ 13යි n ධන 16යි z. හරිද? සාමාන්‍යයෙන් අපි හොඳටම දන්නවා දැන් මේ සමීකරණයක් විසඳන්න නම් n z කියන දෙක හොයන්න නම් සමීකරණ දෙකක් තියෙන්න එපා. හැබැයි මෙතන එක සමීකරණේ තියෙන්නේ. එහෙනම් මේ එක සමීකරණයෙන් මේක ගොඩ දාගන්න අපිට තවත් වැදගත් වෙන දත්තයක් තියෙනවා. මේ n සහ z කියන්නේ මොන සංඛ්‍යාවද? පූර්ණ සංඛ්‍යා. n සහ z කියන්නේ මොන සංඛ්‍යාවද? පූර්ණ සංඛ්‍යා. එහෙනම් අපට ආදේශ කරන්න පුළුවන් මෙන්න මේ උපකල්පනය කරනවා. මම උපකල්පනය කරනවා කැමති නම් n ආදේශ කරන්න නැත්නම් z ආදේශ කරන්න. මම z ආදේශ කරලා බලනවා. z සමානයි 1 විට. දැන් ඔය මොකක් ආදේශ කරලා උත්තරය ගත්තත් පූර්ණ සංඛ්‍යාව වලින් එන්න ඕනේ. z 1 නම් 84 සමානයි 13යි n ධන 16. 16 වතාවක් එකනේ. එතකොට n කියන්නේ 84න් 16ක් ගියාම 68යි නේ. 68 බෙදීම 13යි. බෙදනවද? බෙදනවද? නෑ. බෙදෙන්නේ නෑ. ඒක නිසා ඒ උත්තරේ ගන්න බෑ. පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නෑ. n z සමානයි 2 විට බලනවා. බලන්න. 84 සමානයි 13යි n ධන 16 වැඩි කිරීම 2. දැන් බෙදනවා වගේනේ. 13යි n කියන්නේ 84න් 32ක් ගියාම 52යි. එහෙනම් n සමානයි කීයද? 4යි. ඔය ආවේ. එහෙනම් මේකේ අනුක සූත්‍රය වෙන්න ඕනේ n වලගේ 4යිනේ. n වලගේ 4යි කියන්නේ C4යි H4යි Z කියන්නේ 2යි. ඔක්සිජන් ගාන කීයද? 2යි. එහෙනම් මේකේ අනුක සූත්‍රය වෙන්නේ C4යි H4යි O2යි. ඔන්න දාගන්න ලස්සනට. පිළිවෙල දාගන්න.
අපි හැදුවා 158 ගන්න. 158 ගන්න. දැන් කෙටියෙන් හදමු ඉක්මනට. 158. කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් තුනක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් H2 අනුපාතය දීලා තියෙනවනේ. කෙලින්ම ගන්න කීයද? 3ට 2යි. එහෙනම් කාබන්ට H අනුපාතය කීයද? දැන් තේරෙන හැමෝටම මෙතන 3යි, මෙතන 2 වරක් 2 4යි. එහෙනම් සංයෝගයේ ආනුභාවික සූත්‍රය වෙන්න ඕන බලා ගන්න. Ca ව 3n ප්‍රමාණයක් තියෙද්දි අනුක සූත්‍රය ලියන්නේ මේ. Ca ව 3n ප්‍රමාණයක් තියෙද්දි H තියෙන්න ඕන 4n ප්‍රමාණයක්. ආනුභාවික සූත්‍රය කියන්නේ මේ දෙන්න අතර සරලම අනුපාතය. සරලම අනුපාතය 3ට 4යි. හරි. 3n ට 4n කියන්නේ 3ට 4යි. හැබැයි අනුක සූත්‍රයේදී ඒක කිසියම් පූර්ණ සංඛ්‍යාවකින් වැඩි වෙනවනේ. ඒක තමයි මේන් කියලා දාගත්තේ. නයිට්‍රජන් නැති Z ප්‍රමාණයක්. අපි දැන් Z හොයමු. එහෙම නැත්නම් එනුත් n හරි Z හරි දෙකෙන් එකක් හොයමු. හරි. ස්කන්ධය ගමුකෝ. ස්කන්ධය කීයද? 68යිලු. 68 සමානයි 3n කියන්නේ 12 වැඩි කිරීම 3n ධන 1 වැඩි කිරීම 4n ධන 14යි Z. ඔන්න. 68 සමානයි 40යි n ධන 14යි Z. ඔන්න කතන්දරේ. දැන් මම මේක සුළු කරන්න යන්නේ. මම n සමානයි 1 ආදේශ කරනවා. නැත්නම් z උත් පුළුවන් ඈ. z සමානයි 1 ආදේශ කරමුකෝ. z සමානයි 1 ආදේශ කරාම 40යි n ධන 14යි z. බෑනේ 14 වතාවක් 1. බෑනේ n සමානයි 68 න් 14 කියන්නේ 54යි. 54 බෙදීම 40යි. වෙන්න පුළුවන්ද? බෑ. z සමානයි 2 ආදේශ කරනවා. z සමානයි 2 විට 68 සමානයි 40යි n ධන 28යි. මේ n ට උත්තරේ n සමානයි 1යි. ඔයා n සමානයි 1යි කියන්නේ අනුක සූත්‍රය වෙන්නේ C3යි H4යි n 1යි. ඔන්න අනුක සූත්‍රය. දාගන්න පිළිවෙල. ලස්සන දාගන්න එක. දාගෙන ඔයාලා හදන්න ගන්න 157 160 වෙනි ගානේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී අත්කරගත් පරිමාත්‍ර අනුපාතය කියලා තියෙනවනේ. කාබන් ඩයොක්සයිඩ් H2O එකට එකයි කියලා. එතන අණුක සූත්‍රය අපෝහණය කරන්න කියනවා. 160 වෙනි ගානේ එතන වරහණක් දාලා යන්න සම්මත උෂ්ණත්ව පීඩනයේදී පරිමාත්‍ර අනුපාතය මවුල අතර අනුපාතයට සමාන වේ කියලා ලියා ගන්න. SAUP කියන්නේ සම්මත උෂ්ණත්ව පීඩන. SAUP හිදී මවුල අතර අනුපාතය පරිමාත්‍ර අනුපාතයට සමාන වේ. එහෙනම් ওই ගානේ පරිමාත්‍ර අනුපාතය කියලා දීලා තියෙන්නේ මවුල අතර අනුපාතයම තමයි. රයිට්. එකසිය 57 160 ඉක්මන් try කරන්න. පනස් 7 ගන්න 157. එක්තරා කාබනික සංයෝගයක් CH හා N වලින් පමණක් සමන්විත වේ. මේ සාපේක්ෂ අණුක ස්කන්ධය හරියටම 164ක් වේ. දහනයේදී N2 වායුවද CO2 සහ ජලය 4:3 මවුල අනුපාතයෙන් ලැබේ. බය නැතුව කෙලින්ම කාබනුයි හයිඩ්‍රජනුයි අනුපාතය ගන්න. දැන් මේ පුරුදු වෙන්නත් එක්ක හදන්නේ. එකම જાතිය ගණන් හදනවා නෙමෙයි මේ පුරුදු වෙන්න හදන්නේ මේක ටිකක් අර මේ සමහර උන්ට කොච්චර කරත් පැටලෙන ගතියක් එනවා හරියට ස්ටොයිකියොමෙට්‍රි ගන්න බැරුව. ඒක නිසා මේ අනුපාතය ගන්න බැරුව ස්ටොයිකියොමෙට්‍රි කියන වචන තාම කියන්න බෑ. මේක ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. අනුපාතය ගන්න බැරුව තාමත් පටල ගන්නවා ළමයි. ඒක නිසා මම මේ තවත් පුරුදු වෙන්නත් එක්ක මේක හදන්නේ ඔයාලට. කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය 3ට 4යි නේ. 4යි. ඔන්න මවුල අනුපාතය. රයිට්. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේකේ අණුක සූත්‍රය ලියන්න පුළුවන්. C3n H4n මේකේ නයිට්‍රජන් නේ තියෙන්නේ. නයිට්‍රජන්. N Z. ඔන්න කතන්දරේ. මේක ලියාගත්තාම අණුක සූත්‍රය මේ ආකාරයෙන් එනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය 164යිලු හරියටම. එහෙනම් මෙතන 3n කියන්නේ 12 වරක් 3n ධන එක වතාවක් 4n ධන 14යි Z. 164 සමානයි කිය දෙන්නේ 40න් ධන 14යි Z. මේක දෙකෙන් බෙදාගත්තා හැකිනේ. 82 සමානයි 20න් ධන 7යි Z. අන්න 7යි Z. අපි ආදේශ කරමු. හරිද? ආදේශ කරද්දී මේ ලොකු ඉලක්කමකට ආදේශ කරොත් එහෙනම් මේක ඉක්මනට ගුණ වෙලා අරකට එක්ක අඩු වෙලා ඉක්මනට අඩු වගේක් එනවා. ඒක නිසා ලොකු ඉලක්කම තියෙන එකට ආදේශ කරන්න. නැත්නම් n හරි z හරි දෙකෙන් කැමති එකක් ආදේශ කරිය හැකියි. n ට ආදේශ කරන්න. n සමානයි 1. 82 සමානයි 20 ධන 7යි Z. නෑනේ. Z කියන්නේ 62 බෙදීම 7යි. ගන්න බෑ. උත්තරයක් නෙමෙයි මේක. n සමානයි 2 ආදේශ කරන්න.
n සමානයි 2 ආදේශ කරාම 82 සමානයි 40යි 40යි 22 වෙන්නාම 7යි z. z සමානයි 82න් 40ක් ගියාම 42යි 42 7ෙන් බෙදුනහම 6යි. ඔය ඉන්නේ උත්තරේ. එහෙනම් සූත්‍රය වෙන්න ඕනේ C6යි H8යි N6යි. ඔන්න සූත්‍රය. දාගන්න ලස්සනට. එකසිය 60 වෙනි ගානත් එහෙම බලා ගන්න. එකසිය 60 කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වල තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් H2 අනුපාතය දීලා තියෙනවානේ. 1ට 1යි. ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් අනුපාතය 1ට 2යි. එහෙනම් අණුක සූත්‍රය අණුක සූත්‍රය CnH2nOz. දැන් අපි සුළු කරමු බලන්න. 102ක් කියලා දීලා තියෙනවා අණුක ස්කන්ධය. හරියටම 102යි. 102යි කියන්නේ n12යි 12න් 2න් ධන 16යි z. 14යි මේක දෙකෙන් බෙදනවා 51 සමානයි 7න් ධන 8යි z. පැහැදිලිද කතන්දරේ? රයිට්. අපි බලමු සුළු ගන්න බලන්න. හරිද? රයිට්. දැන් ආදේශ කරලා හොයන්න වෙන්නේ ලොකු සංගුණකයේ තියෙන එක ආදේශ කරන්න. z සමානයි 1 51 සමානයි 7න් ධන 8 n සමානයි 43 බෙදීම 7යි. ගන්න බෑ. z සමානයි 2 ආදේශ කරන්න 51 සමානයි 7න් ධන 16. එනවනේ 35යි. n සමානයි 5යි. ඔය ආවේ. එහෙනම් z 2යි n 5යි. හරිද? n 5යි කියන්නේ මෙතන කාබන් 5යි h 10යි ඔක්සිජන් 2යි. අණුක සූත්‍රය C5යි H10යි O2යි. ඔන්න. ලියා ගන්න. රයිට්. try කරන්න දැන් ඊළඟ ගණන් හතරක් හදලා දාන්න ඉක්මනට. අපි ඒ ටික සාකච්ඡා කරලා දාන්න බැරි වෙලාවක් යන්නේ නැහැ. ඒකින්ද ඉක්මනට ඊළඟ ගණන් හතර try කරන්න 61 62 63 64 try කරන්න ඉක්මනට. ඊට පස්සේ ඊට ටික එතන හදමු. අපි ඊළඟ කොටසට යන්න ඕනේ. දහන ප්‍රතිඵල ස්කන්ධ සුරෙන් අණුක සූත්‍ර ගන්න. ඒකෙම කියන තැනට යන්න ඕනේ. රයිට්. ගන්න 161 වෙනි ගාන. CH සහ O පමණක් ඇති සංයෝගයක් දහනයේදී CO2 සහ H2O එක සමාන මවුල ප්‍රමාණ වලින් ලැබේ. සංයෝගයේ නිවැරදි සාපේක්ෂ අණුක ස්කන්ධය 88ක් නම් අණුක සූත්‍රය සොයන්න කියලා කියනවා. බලන්න. මේකෙත් CHO තියෙන්නේ එකට එක අනුපාතය එක සමාන මවුල කියලා කියන්නේ. එහෙනම් කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය ගත්තොත් එහෙම එකට දෙක විය යුතුයි නේ. මෙතනින් එකයි මෙතනින් දෙකක් එනවා. කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය ඊයේ දෙකට දෙකයි. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය 88ක් කියලා කියනවා. මේකේ සූත්‍රය වෙන්න ඕනේ Cn H2n OZ. ඔන්න. එකට දෙකයි අනුපාතය. එහෙනම් මේකේ අගේ 88යිලු. 88 සමානයි 12යි n ධන 2යි n
ධන 16යි z. 88 සමානයි 12යි n ධන 2යි n ධන මොකක්ද 16යි z. right බලමු 88 සමානයි 14යි n ධන 16යි z. සුළු කරමු මේක තව ටිකක් 44 සමානයි 7යි n ධන 8යි z. පැහැදිලිනේ කතන්දරේ? right. z සමානයි 1 ආදේශ කරනවා n සමානයි කියලා එනවා 44න් 36 බෙදීම 7ක්. වෙන්න බෑනේ. z සමානයි 2 ආදේශ කරලා බලනවා 16යි 28යි. z සමානයි 2 ආදේශ කරනවා 44 සමානයි 7යි n ධන මේන් z සමානයි 2 ආදේශ කරාම 16යි ඔන්න n සමානයි 4ක් කියලා එනවා. හරිනේ. මේ හැමතිස්සෙම ආදේශ කරද්දී මේ ලොකු ඉලක්කම තියෙන ලොකු සංගුණකයේ තියෙන එකෙන් ආදේශ ගන්න පටන් ගන්න. ඒතකොට මම හිතන්නේ අඩු ගානකින් උත්තර එනවා. දැන් n ට ආදේශ කරොත් එමේ n 4ක් නෙන්නේ. ඒ කියන්නේ n 4ට වෙනකන් ආදේශ කළා තමයි z සමානයි 2 කියලා ගන්න වෙන්නේ. තේරුණා නේද සාමාන්‍ය? එහෙනම් මේකේ අනුක සූත්‍රය වෙන්න ඕන n 4යි කියන්නේ c 4යි h 8යි o 2 ඔන්න. දාගන්න අනුක සූත්‍රය. ඔච්චරයි. ඒකෙන් B පාර්ට් එක C සහ H විතරයිලු තියෙන්නේ. C සහ H විතරයිලු තියෙන්නේ. සංයෝගයේ අනුක සූත්‍රය නිර්ණය කරන්න කියලා කියනවා. පොඩ්ඩක් ඉන්නකෝ. C සහ H විතරක් තියෙනකොම අපිට ලියාගත්ත හැකි CXHY කියන්නේ. CXHYලු. අනුක ස්කන්ධය 42යිලු. එහෙනම් 12x ධන 1y සමානයි 42 වෙන්න එපා. වැඩිපුර තියෙන සංගුණකයට ආදේශ කරමු. 12 කියන විශාල සංගුණකයේ තියෙන x ට ආදේශ කරලා ගමු අපි. x සමානයි 1 විට x සමානයි 1 විට 12 සමානයි 1 ධන 1y සමානයි 42යි. හරිද? මේකේ y කියලා එනවා 30ක්. සාමාන්‍යයෙන් x එකක් වෙලා y 30ක් වෙන්න බෑනේ. ඒක තේරෙන්න ඕනේ. හරිද? මොකද මේ ඔයාලට තව බන්ධන උගන්ලා නැහැ 22 ළමයින්ට නම්. බන්ධන උගන්ලා නැහැ. නමුත් ඔයාලට තේරෙන්න ඕනේ මේ කාබන් එකකට හයිඩ්‍රජන් 30ක් තියෙන අණුවක් තියෙන්න බෑනේ. කාබන් වලට හයිඩ්‍රජන් 30ක් කොහොමද තියෙන්නේ? කාබන් වලට හයිඩ්‍රජන් 4යි සාමාන්‍යයෙන් උපරිම වශයෙන් තියෙන්න පුළුවන්. ඒක ගන්න බෑ. ඒක නිසා මම ඊළඟට x සමානයි 2 ආදේශ කරලා බලනවා. x සමානයි 2 ආදේශ කරාම 12 වැඩි කිරීම 2 ධන y සමානයි 42යි. එතකොට y ට එනවා 24යි 24යි කියන්නේ 16යි 18. එහෙනම් කාබන් දෙකට හයිඩ්‍රජන් 18ක් එනවා. ඒත් සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැහැ. හරිද? ඒත් සාමාන්‍යයෙන් ගැලපෙන්නේ නැහැ. හරිද? ඒකට හේතුව කාබන් දෙකක් එක හයිඩ්‍රජන් 18ක් ඉන්න විදියක් එහෙම අණුක සූත්‍රයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ x සමානයි 3 ආදේශ කරලා බැලුවොත් එහෙම 12 වරක් 3 36 36 දන y සමානයි 42යි. අන්න ලස්සනට එනවා y සමානයි කීයද? 6යි. ඔය ආවේ. ඔන්න y සමානයි 6 කියලා. හරිද? එහෙනම් අණුක සූත්‍රයේ කාබන් 3කට හයිඩ්‍රජන් 6ක් තියෙන පුළුවන් ගේමක් නැහැ නේ අවුලක්ම නැහැ. අණුක සූත්‍රය වෙන්නේ C3යි H6යි. එතන කාබන් දෙකකට හයිඩ්‍රජන් 18ක් ඉන්න බෑ කියන එක ව්‍යුහය හා බන්ධන කරාම තේරෙයි ඈ. රයිට්. ඒක නිකන් දාගන්න. 162 63 67ට එන්න. right ඊළඟ ගාන 162 කාබන් ඩයොක්සයිඩ් H2O එකට 0.75යි එකට 0.75 කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය එහෙනම් එකට මේක දෙකෙන් වැඩි වෙන්න ඕන 1.5යි මෙහෙම බෑ හයිඩ්‍රජන් සංඛ්‍යා දශම ගණන් වලින් තියෙන්නේ නැහැ නේ එහෙනම් මේක පූර්ණ සංඛ්‍යාවක් කරගෙන ඉන්න වෙනවා දෙකෙන් වැඩි කරන්න එහෙනම් මෙතන 2යි මෙතන කීයද 3යි කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? 2ට 3යි. දැන් හරි. දැන් C2න් H3න් මෙයාගේ ඉන්නේ ඔක්සිජන්. ඔක්සිජන් ඉසෙට්. ඔන්න. දැන් සුපුරුදු පරිදි යන් අපේ වැඩේට 102යිලු සාපේක්ෂ අණුක ස්කන්ධය 12 වරක් 2 24යින් ධන 3යින් ධන 16යි ඉසෙට්. 102 සමානයි
27යි n ධන 16යි z. ඔන්න 102යි නේ 102යි නේ ඔව්. දැන් ලොකු සංගුණකයේ තියෙන එකට ආදේශ කරමු n ට ආදේශ කරමු අපි. n සමානයි 1 විට 102 සමානයි 27 ධන 16යි z. z කියලා කියන්නේ 82යි 75යි 75 බෙදීම 16යි වෙන්න බෑ. පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි හින්දා. පූර්ණ සංඛ්‍යාවක් වෙන්න බෑ. අනිවාර්යෙන් සංයෝගයක ඇතුලේ තියෙන පරමාණු සංඛ්‍යාව අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විය යුතුයි. පූර්ණ සංඛ්‍යාත්මක අගයන් අනුක සූත්‍රයේ හරි එහෙම නැත්නම් අනුභව සූත්‍රයේ හරි තියෙන. නැසම කරන්නේ නැහැ නේ. මේ z 75 බෙදීම 16 කියන්නේ 4 ගානක්. ඔක්සිජන් 4.4 ගානක් තියෙනවා කියලා සූත්‍රයක් නැහැ නේ. රයිට්. n සමානයි 2 ආදේශ කරනවා. 102 සමානයි 54 ධන 16යි z. මට පේන්නේ z වලට නම් මේක සුළු වුණාම 3ක්. ඔන්න සූත්‍රය. ඔය තියෙන්නේ එහෙනම් n 2යි z 3යි c 4යි මෙන්න අනුක සූත්‍රය c 4යි h 6යි o 3යි. ඔන්න. දාගන්න ලස්සනට. දාගන්න ඉක්මනට. එන්න 163 වෙනි ගානට මේක මේ කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තියෙනවා කියන එක තියර ළමයි දන්නේ නැහැ. ඔතන පැත්තකින් ලියන්න. කාබොක්සිලික් කාණ්ඩ කියන්නේ මෙන්න මේ කාණ්ඩ. හරිද? COOH කාණ්ඩ. මෙන්න මේ කොටස්. හරිද? පැත්තකින් ලියන්න කාබොක්සිලික් කාණ්ඩයක් කියලා ලියන්න COOH කොටසක් කියලා. right බලන්න CO2 ට H2O අනුපාතය දීලා තියෙනවා කීයද? 2ට 1යි කියලා දීලා තියෙනවා. එහෙනම් කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය මෙතන 2යි කියන්නේ මෙතන 2යි මෙතන 2යි 1යි කියන්නේ මෙතන ඒ වගේ දෙගුණයක් 2ට 2යි. ඒ කියන්නේ 1ට 1යි. ඔන්න. එහෙනම් සූත්‍රය වෙන්න ඕනේ CnHnOZ. කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ මේ කාණ්ඩ දෙකක් තියෙනවා කියලා කියන්නේ මේ අණුව ඇතුලේ මේ ඔක්සිජන් පරමාණු කීයක් ඉන්නවද? 4ක් ඉන්නව නේද? මේ කාණ්ඩ දෙකක් ඉන්නවා කියන්නේ ඔක්සිජන් පරමාණු 4ක් ඉන්නවනේ අණුව ඇතුලේ. ඒ කියන්නේ මෙතන Z වල අගය 4 විය යුතුයි. කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තියෙන නිසා. එහෙනම් අපි කෙලින්ම මේක සුළු කරමු. සාපේක්ෂ අණුක ස්කන්ධ 115ක්ලු 115 සමානයි 12න් ධන අතන එක වතාවක් n ධන 16 වැඩි කිරීම 4. ඉතින් 4යි කියලා අපි ගත්තා දැන් කෙලින්ම ගත්තා. අනුමාන කරන්න දෙයක් නැහැ මේකේ. එහෙනම් 64යි මෙතන 115ක් කියලානවා 64යි ඔව් 16 වරක් 4 64යි 64යි කියන්නේ 51යි මෙතන 13යි n එනවා 13යි n සමානයි 51ක් කියලා එන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය 115ක් පමණ වේ කියලා කියන්නේ හරියටම 115යි කියන්නේ නැහැනේ ආසන්න වශයෙන් 115යිලු ඒ කියන්නේ මේක සුළු වුණාම n ඒවා 13 ඒවා 4ක් තියෙනවනේ 52කට ඒ කියන්නේ n ආසන්න වශයෙන් එනවා මෙතන 4ක් කියලා අතන සාපේක්ෂ අණුක ස්කන්ධය ආසන්න වශයෙන් දිනලා තියෙන නිසා අපිට මෙතන ගන්න පුළුවන් n වලට ආසන්නකයක් කීයද 4යි කියලා ගත්ත හැකි. එහෙනම් මේකේ සූත්‍රය වෙන්න ඕනේ C4යි H4යි O2යි. ඔන්න සූත්‍රය. හතු පෑනක ලියන්න ගාන ගාව කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තිබෙන නිසා ගාන හදපතන් ලියා ගන්න. කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තිබෙන නිසා කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තිබෙන නිසා කාබොක්සිලික් කාණ්ඩ දෙකක් තිබෙන නිසා ඉසෙඩ් වල අගය 4ක් විය යුතුය. ඉසෙඩ් වල අගය 4ක් විය යුතුය. right
ඊළඟට 164 P නමැති කාබනික සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් සහ බ්‍රෝමීන් පමණක් අඩංගු වේ. P දහනය කිරීමෙන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය 9:7 මවුල් අනුපාතයෙන් ලැබේ. පොඩ්ඩක් ඉන්න බලන්න. කාබනුයි කාබන් ඩයොක්සයිඩ් ජලය ගමු අපි. මේ හදන්නේ 164 වෙනි ගාන. 164 වෙනි ගාන මේ හදන්නේ. හරිද? කාබන් ඩයොක්සයිඩ් ජලය අනුපාතය ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ජලය අනුපාතය 9:7යි. 9:7යි. පැහැදිලිද කතන්දරේ? 9:7යි කියන්නේ මෙතන කාබන් ප්‍රමාණය කාබන් සහ H2O ප්‍රමාණය අපි අනුව කාබන් සහ හයිඩ්‍රජන් ප්‍රමාණය ගමු 9:14යි. එහෙනම් මේකේ සූත්‍රය වෙන්න ඕනේ C9න් H14න් O Z ඔන්න. ඔක්සිජන් නෙමෙයි තියෙන්නේ බ්‍රෝමීන් තියෙන්නේ බ්‍රෝමීන් sorry. බ්‍රෝමීන් Z ඔන්න. දැන් අපි ලියමු සාපේක්ෂ අණුක ස්කන්ධය 265ලු. 265 සමානයි 9 වරක් 9යින් වැඩි කිරීම 12 ධන 14යින් වැඩි කිරීම 1 ධන 80යි Z. ඔන්න. 265යි 12 වරක් 9 108යි 108යි 14යි කියන්නේ 122යි. 80යි Z. ඔන්න. ආදේශ කරමු අපි අගයන් මේකෙත් පමණ වේ කියලා දීලා තින්නේ අණුක ස්කන්ධය 265ක් පමණ වේ කියලා දීලා තින්නේ 100%ක් නිවැරදි අගය නෙමෙයි. එහෙනම් මෙතන n සමානයි 1 ආදේශ කරනවා විශාල සංගුණකයේ තියෙන එකනට 265 සමානයි 122 ධන 80යි Z. මේ බලන්න මේක සුළු වුණාම 80යි Z සමානයි 163ක් වගේ එන්නේ 80යි Z. ආසන්නව බෙදනවා නේද? ආසන්නව බෙදනවා නේද? ආසන්නව බෙදනවා මේ බෙදුනහම කීයද Z සමානයි දෙකක් එන්නේ ආසන්නව. සාපේක්ෂ අණුක ස්කන්ධයේ ආසන්නව 265 ඉඳ තමයි ආසන්න අගයක් එන්නේ. නිකන් කාඩර් කෙනෙක්ට සැකයි නම් n සමානයි 2 ආදේශ කරලා බලන්නකෝ. එතකොට 244යි. 265න් 244 කියන්නේ 21යි. 21 කොහොමත් 80න් බෙදෙන්නේ නැහැ. දශම ගානක් ඉන්නේ ගන්න බෑනේ. ඒක නිසා වඩාත් නිවැරදි උත්තරේ Z සමානයි 2. දාගන්න මේක ගන්න. දාලා ගානට ලියන්න මෙහෙම. දාගෙන ඉන්නකෝ ඉස්සලා පිළිවෙලට. අණුක ස්කන්ධය හරියටම දී නොමැති අවස්ථාවකදී නිර්ණය කරනු ලබන අගයන් හරියටම පූර්ණ සංඛ්‍යා නොවිය යුතු අතර නොවිය හැකි අතර පූර්ණ සංඛ්‍යාවට ආසන්නව සමාන වේ. right. CH හා O අන්තර්ගත වන සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධය 90ක් පමණ වේ. පොඩ්ඩක් ඉන්න. ඊළඟ මාතෘකාව මම මේ කතා කරන්නේ. දහන ප්‍රතිඵල ස්කන්ධ අසුරෙන් අණුක සූත්‍ර ගන්නය කිරීම කියන තැන. දැන් කලින් අපර දුන්නේ දහන ප්‍රතිඵල වල මවුල අනුපාතනේ. කාබන් ඩයොක්සයිඩ් H2O අනුපාත දීලා තිබ්බා. ඒකෙන් තමයි අපි ගාන හැදුවේ. දැන් ස්කන්ධ දීලා තියෙනවා.
සාපේක්ෂ අණුක ස්කන්ධය 90ක්ලු එම සංයෝගයේ 22.5 ග්‍රෑම් සම්පූර්ණයෙන් දහනය කළ විට කාබන් ඩයොක්සයිඩ් 44ක්ද H2O 22.5ක්ද ලැබුණනම් මේ අණුක සූත්‍රය ගණනය කරන්න කියලා කියනවා. right. අපි සෙට් වෙමු බලන්න වැඩේට. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් නේ ගන්න. අපි ඉස්සලා මවුල ගණන් හොයමු. කාබන් ඩයොක්සයිඩ් මවුල සංඛ්‍යාව 44 බෙදීම 44යි. උත්තරය 1යි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් මවුල එකක් ආවා. ජලය ගාන කීයද? 22.5 බෙදීම 18යි. ඔන්න. උත්තරය 1.25යි. ඔන්න ආවා. දැන් කෙලින්ම කාබනුයි කාබන් ඩයොක්සයිඩුයි H2O අතර අනුපාතය බලමු අපි. අර කලින් විදිහටම යන්න දැන්. එකට 1.25යි නේ. ඒ කියන්නේ කාබන් හයිඩ්‍රජන් අනුපාතය කීයද? මෙතන 1යි කියන්නේ මෙතන 1යි මෙතන නම් 2කින් වැඩි වෙනවා 2.5යි. මේක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න 2/5යි. ඔන්න කාබන් සහ හයිඩ්‍රජන් අතර සරලම අනුපාතය. එහෙනම් ඇත්තටම මේකේ අණුක සූත්‍රය විය යුත්තේ C2න් H5න් OZ ආකාර වේ. දැන් අර කලින් විදිහට සාපේක්ෂ අණුක ස්කන්ධය 90 කියන එකට මේක සමාන කරන්න. 90 සමානයි 24න් ධන 5න් ධන 16යි Z. හරිද? මේකේ 24යි නාවේ 24යි 5යි නාවේ පමණ වේ කියලා දෙලා තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය 90 සමානයි 24යි 5යි 29යි n 16යි Z. හරිද? මේකෙන් එනවා n සමානයි 1 ආදේශ කරනවා ලොකු එකට ආදේශ ගන්න n සමානයි 1 ආදේශ කරාම z සමානයි 90න් 29ක් ගියාම 61යි 61 බෙදීම 16යි. බලමු නිකන් සාමාන්‍යයෙන් 4ට ආසන්න ගයක් එනවා 64 බෙදීම 16 කියන්නේ. තව ඊට වඩා හොඳ ගයක් එයිද කියලා බලමු. ආසන්නම පූර්ණ සංඛ්‍යාවට අවසන් එකක්. දැන් මෙතන ඉන්නේ 3.0 ගානක් එන්නේ 4ට ආසන්න ගයක් තමයි එන්නේ. පොඩ්ඩක් බලමු තව ටිකක්. n සමානයි 2ත් ඕකට ආදේශ කරලා බලමු. 90 සමානයි 58යි ධන 16යි Z. මට පේනවා එනවා කියලා. 32යි. 32 සමානයි 16යි Z කියලා එනවා. එහෙනම් Z සමානයි 2යි. ඔය ආවේ ලස්සන පූර්ණ සංඛ්‍යාවක් ආවා. එහෙනම් මේක තමයි උත්තරේ වෙන්නේ. මේක ගන්න බෑ. 61 බෙදීම 16 කියන එක ගැලපෙන්නේ නැහැ. ඔන්න කතන්දරේ. හරිද? එහෙනම් මේකේ අණුක සූත්‍රය වෙන්න ඕනේ. මොකද්ද? C අපට ආවා C අතන 2යි කියන්නේ n සමාන 2 කියන්නේ 4යි C 4යි H 10යි O 2යි. මෙන්න අණුක සූත්‍රය. දාගන්න ලස්සනට පිළිවෙලට ඔක. ඕක මෙන්න මෙහෙමත් හදන්න පුළුවන්. හරිද? බලන්නකෝ. මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. හරිද? දෙවෙනි ක්‍රමය. මේ සංයෝගයේ 22.5ක් නේ දහනය කරන්නේ මම සංයෝගය ගන්නවා x කියලා. x කියලා ගන්නවා. x කියන එක්කෙනාගේ මවුල ගන්න හොයමුකෝ. කීයද? 22.5 බෙදීම 90යි. පැහැදිලිද කතන්දරේ? 22.5 ඒවා 1/4ක් කියන්නේ 0.25යි. 0.25යි. ඔන්න. පොඩ්ඩක් ඉන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න කීයද? අපි කලින් හෙව්වා කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න 1යි. ජලයේ මවුල ගන්න කීයද? අතන හෙව්වින්ද මම ආයෙ මෙතන හොයන්න යන්නේ 1.25යි මවුල. පැහැදිලිද කතන්දරේ? බලන්න x කියන එක්කෙනාගේ
x කියන එක්කෙනාගේ මම කාබනුයි හයිඩ්‍රජනුයි අනුපාතය ගන්නම් මෙතන. කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? 1ට 2.5යි. අන්න. කාබන් මවුල ගානයි හයිඩ්‍රජන් මවුල ගානයි කෙලින්ම ගන්නම්කො අනුපාතය නේතු කෙලින්ම මවුල විදිහටම ලියන්නම්කො. කාබන් මවුල ගාන කීයද? 1යි. හයිඩ්‍රජන් මවුල ගාන කීයද? 1.25 ඒවා දෙකක් කියන්නේ 2.5යි මවුල. මේ සංයෝගයේ ඔන්න හොඳට බලා ගන්න. මේ සංයෝගයේ 0.25ක් ඇතුලේ සංයෝගයේ මවුල 0.25ක් ඇතුලේ කාබන් මවුල එකකුත් හයිඩ්‍රජන් මවුල 2.5කුත් තියෙනවා. ඒ කියන්නේ සරලවම ගත්තොත් මේ සංයෝගයේ මවුලයක් ඇතුලේ තියෙන ගාන ගන්න මොකද්ද කරන්න ඕනේ? මේක 0.25න් ඔක්කොම ටික බෙදන්න. එතකොට මෙතන සංයෝගයේ එකක තියෙන ගාන එනවා. එහෙනම් මේ ඔක්කොම බෙදනවා 0.25න්. බෙදුවට පස්සේ 1ට 4ට 10ක් කියලනවා. ඔය එන්නේ. හරිද? සංයෝගයේ එකක් ඇතුලේ කාබන් 4කුත් හයිඩ්‍රජන් 10කුත් ඉන්නවා. එහෙනම් ඔක්සිජන් ගාන එහෙනම් සංයෝගයේ C4යි H10යි OZ ආකාරයේ. දැන් N දාන්න ඕනේ නැහැ. ඇයි N දැම්මේ? කලින් N දාලා ගාන හදන්න හේතුව තමයි කලින් N අකුරක් දාගෙන ගාන හදන්න හේතුව මෙතන එන්නේ කාබනුයි හයිඩ්‍රජනුයි අනුපාතෙන්නේ සරලම අනුපාතෙන්නේ. ඒතර තමයි අපි N ගුණාකාරයකින් වැඩි වෙනවා කියලා දාගෙන ගාන හැදුවේ. හැබැයි මෙතනදී එහෙම n එකක් දාන්න උවමනාවක් නැහැ. හේතුව මෙතන සංයෝගයේ මවුලයක් ඇතුළේ තියෙන ගාන කෙලින්ම එනවා. හරියටම සංයෝගයේ මවුලයක් ඇතුළේ තියෙන කාබන් මවුල ගානයි හයිඩ්‍රජන් මවුල ගානයි අපිට එනවා. කාබන් මවුල 4යි හයිඩ්‍රජන් මවුල 10යි. එහෙනම් මේක සුළු කරලා දැන් අපි Z හොයමු. කීයද මේක ආවේ? 90නේ. 90 සමානයි 12 4ක් 4යි 10යි 16යි Z. Z සමානයි 48යි 58යි 2යි. හරිද? එහෙනම් C4යි H10යි O2යි. ඔන්න අනුක සූත්‍රය. මේක දාගන්න දෙවෙනි ක්‍රමය කියන පැත්තකින් උතන ඉඩ නැහැ. ඉඩ දින තැනකින් දාගන්න ඕක. ගන්න 160 අහන් ඉන්න හදන විදිය බලන් ඉන්න පස්සේ තනියෙන් හදන්න දෙන්න chance එක තව ගණන් වගේ ඇතිවෙනවනේ හැබැයි හදන්න 166 දැන් හදන්න ගන්න රයිට් එක්තරා කාබනික සංයෝගයක CH හා සල්ෆර් අන්තර්ගත වේ සාපේක්ෂ අණුක ස්කන්ධය 86ක් වේ මෙහි 8.6 ග්‍රෑම් ගෙන සම්පූර්ණයෙන් දහනය කළ විට කාබන් ඩයොක්සයිඩ් 17.6ක් සහ ජලය 5.4 ග්‍රෑම් ලැබුණලු සංයෝගයේ අණුක සූත්‍රය ගණනය කරන්න කියලා කියනවා රයිට් බලමුකෝ සංයෝගයේ මවුල ගන්න හොයමු සංයෝගය x කියලා ගමු x මවුල ගන්න හොයමු අපි x මවුල ගන්න 8.6 බෙදීම 86 උත්තරේ මවුල 0.1යි සංයෝගයේ මවුල 0.1යි අරන් තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න හොයමු බිංදුව දශම 4යි මවුල H2O මවුල ගන්න හොයමු අපි H2O මවුල ගන්න 5.4 ග්‍රෑම් බෙදීම 18යි උත්තරේ බිංදුව දශම 3යි මවුල ඔන්න මවුල සංඛ්‍යාව හොයලා ඉවරයි කාබන් මවුල ගන්න බිංදුව දශම 4යි නේ හයිඩ්‍රජන් මවුල ගන්න අර වගේ දෙගුණයක් 0.6යි මවුල. පැහැදිලිද කතන්දරේ? ඔන්න මවුල සංඛ්‍යාව අපි දාගත්තා. දැන් මට කියන්න මේ x කියන සංයෝගයේ 0.1යි මවුල ගත්තාම එතනින් කාබන් ඇවිල්ලා තියෙනවා 0.4ක් හයිඩ්‍රජන් ඇවිල්ලා තියෙනවා 0.6ක්. ඕකනේ කතන්දරේ. x කියන සංයෝගයෙන් 0.1ක් ගත්තොත් කාබන් 0.4කුත් හයිඩ්‍රජන් 0.6කුත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකේ x එකක් ඇතුලේ තියෙන කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි හොයාගන්න ඒකනේ අණුක සූත්‍රය කියන්නේ x එකක් ඇතුලේ තියෙන මවුල සංඛ්‍යාව. x එකක් ඇතුලේ තියෙන කාබන් මවුල සංඛ්‍යාවයි හයිඩ්‍රජන් මවුල සංඛ්‍යාවයි ගන්න මේක 0.1කින් බෙදන්න. 4ට 6. එහෙනම් සූත්‍රයේ ආකාරය C4යි H6යි සල්ෆර් නේද මේකේ තියෙන්නේ? සල්ෆර් Z. දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය 86ක් කියලා දීලා තියෙනවනේ. 86න් ගේම කොට දාන්න. 12 4ක් 4 48යි ධන 6 වරක් එක
6යි ධන 16යි z. 54යි 86යි ඒ කියන්නේ 32යි z සමානයි 2යි. එහෙනම් සංයෝගය C4යි H6යි සල්ප 2යි. ඔන්න. දාගන්න ලස්සනට පිළිවෙලට. ලස්සන දාගන්න. ලියන්න මෙහෙම ලියන්න සංයෝගයේ මවුල සංඛ්‍යාව සොයාගෙන සංයෝගයේ මවුල සංඛ්‍යාව සොයාගෙන එහි මවුලයක් තුල පවතින කාබන් ඩයොක්සයිඩ් එහි මවුලයක් තුල පවතින කාබන් සහ හයිඩ්‍රජන් මවුල සංඛ්‍යා සොයාගත් විට සංයෝගයේ අණුවක් තුල ඇති සංයෝගයේ අණුක සූත්‍රය තුල ඇති කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යා ලැබේ. මෞලික ස්කන්ධය භාවිතා කරමින් ඔක්සිජන් සංඛ්‍යාව ගණනය කරගත හැක. right 167 වෙනි ගාන 167 පොඩ්ඩක් try කරන්න ඒකත් ටිකක් වෙනස් ආකාරයේ ගානක් ඔය ගණන් ටික ඔක්කොම වෙනස් එකිනෙකට ඒකට සෙට් වෙමු 167 පොඩ්ඩක් කියව ගන්නවා මම 167 හදන්න ගන්නවා right බලන්න 167 මධ්‍යසාරයක 1.004 ග්‍රෑම් නිදර්ශකයක් ඔක්සිජන් වල දහනය කළ විට කාබන් ඩයොක්සයිඩ් 1.913 සහ ජලය 1.144 ග්‍රෑම් ලැබේ. මධ්‍යසාරයේ ආනුභාවික සූත්‍රය සොයන්න කියලා කියනවා. ආනුභාවික සූත්‍රය කියන්නේ පරමාණු අතර අනුපාතය අහන්නේ. කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන අපි ගමු. ඉස්සෙල්ලා මවුල ගාන හොයන් ඉන්නකෝ. බෙදීම 44යි. H2O මවුල ගාන අපි හොයමු. මේක දාගෙන පියවරෙන් පියවර සුළු ගන්න ගන්නවා. H2O මවුල සංඛ්‍යාව 1.174යි බෙදීම 18යි. හරිද? මේවා සුළු කරමු අපි. සුළු කරාම මෙතන සාමාන්‍යයෙන් 44 170.170යි කියන්නේ 4යි. ඊට පස්සේ 176යි 14යි 17ක් විතර සෙට් වෙනවා. 15ක් විතර සෙට් වෙනවා. 15ක් සෙට් වෙනවා 153යි 153යි කියන්නේ 44 ඒවා 3ක් විතර.
හරිද? ආය තවදුරටත් අසුරු ගන්න ඕනේ. දශම ස්ථාන දැන් තුනකට ඇවිල්ලා තියෙන්නේ. 44 3ක් කියන්නේ 126යි. right. එතකොට 44 3ක් කියන්නේ 132යි. sorry. එතකොට මේකේ H2O ගාන අපි හොයමු. H2O ගාන හෙව්වහම 0.0යි 18 වරක් 6 108යි. එතකොට 117යි කියන්නේ තව 9යි ඉතුරු 94ට 5ක් විතර තියෙනවා. අන්න ඔහොම මවුල අනුපාතයක් එනවා. හරිද? මේකෙන් කාබන් මවුල ගාන අපි ගමු. කාබන් ගාන 0.043යි. ඒ ගානමනේ මවුල. හයිඩ්‍රජන් ගාන ඔය තියෙන ගාන වගේ දෙගුණයක්. 0.065 දෙකක් කියන්නේ 0.13යි මවුල. පැහැදිලිද කතන්දරේ? right. දැන් අපේ වැඩේට යන්න. දැන් කාබන් සහ හයිඩ්‍රජන් අතර අනුපාතය අපි ගමු. කාබන් හයිඩ්‍රජන් අනුපාතය 0.043ට 0.13යි. ඒ කියන්නේ 43ට 130ක්. 43ට 130යි කියන්නේ මේක කීයෙන්ද බෙදෙන්නේ? 22යි අතන 3යි මෙතන 6ක් විතර එනවා. 22කින් බෙදනවා නේ. 2ට 6ක්. 2ට 6ක් කියන්නේ 1ට 3ක්. ඔන්න. එහෙනම් මේ සංයෝගය තුල කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය 1ට 3යි. දැන් මේකේ ආනුභාවික සූත්‍රය හොයන්න නම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තුන් දෙනාගේම අනුපාතය ගන්න එපා. ඔක්සිජන් දැන් නැහැ. මොකද කරන්නේ? කොහොමද ඔක්සිජන් ගාන හොයන්නේ අපි? කොහොමද ඔක්සිජන් ගාන හොයන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. ඔක්සිජන් ගාන හොයාගෙන ඔක්සිජන් මවුල ගාන හොයාගන්න මෙන්න මේ ක්‍රමය අපිට අනුගමනය කරන්න පුළුවන්. මොකද්ද ක්‍රමය? දැන් මේ සංයෝගයේ කාබනුයි හයිඩ්‍රජනුයි මවුල ගණන් අපි දන්නවනේ. මේ මධ්‍යසාරයේ හැදලා තියෙන්නේ කාබනුත් හයිඩ්‍රජනුත් ඔක්සිජනුත් එකතු වෙලා නේද? මේ තුනම එකතු වෙලානේ මධ්‍යසාරයේ හැදලා තියෙන්නේ. ඔය තුනේම ස්කන්ධ එකතු වුනහම ඒ මුළු ස්කන්ධයේ විදිහට ඇවිල්ලා තියෙනවා 1.0.4 ග්‍රෑම්. ඔන්න ඒ කියන්නේ ග්‍රෑම් එකක් වගේ තමයි මධ්‍යසාරයේ ස්කන්ධය. එහෙනම් අපිට ඔක්සිජන් මවුල ගන්න හොයන්න නම් අපි කරන්න ඕනේ එකම දේ මොකද්ද? කරන්න ඕනේ එකම දේ කාබන් මවුල සංඛ්‍යාවෙන් කාබන් ස්කන්ධය ගන්නවා, හයිඩ්‍රජන් මවුල සංඛ්‍යාවෙන් හයිඩ්‍රජන් ස්කන්ධය ගන්නවා. කෙලින්ම මොකද්ද කරන්න ඕනේ? කෙලින්ම මේ මුළු ස්කන්ධයෙන් කාබන් ස්කන්ධයයි හයිඩ්‍රජන් ස්කන්ධයයි අඩු කරාම වෙනවා මොකද්ද? ඔක්සිජන් ස්කන්ධය. පැහැදිලිද කතන්දරේ? right. මම කරනවා මෙන්න මෙහෙම. කාබන් ස්කන්ධය කීයද? 0.043 වැඩි කිරීම 12යි. ඔන්න කාබන් ස්කන්ධය. හයිඩ්‍රජන් ස්කන්ධය කීයද? 0.13යි නේ. ඔන්න කාබන් ස්කන්ධය හයිඩ්‍රජන් ස්කන්ධය. ඔක්සිජන් ස්කන්ධය කියන්නේ 1.004න් අඩු කරන්න ඕනේ මෙන්න මේ ටික. කාබන් ස්කන්ධය දන හයිඩ්‍රජන් ස්කන්ධය. සුළු කරලා ඔක්සිජන් ස්කන්ධය ගම් බලන්න. ඉක්මනට සුළු කරන්න බලන්න ඕගොල්ලෝ. මේ ටික දාගන්න මෙතන ඉඳන්. මෙතන නම් පිළිවෙල ලස්සන දාගන්න. right. මේක සුළු කරාම එනවා 0.3යි 5යි 4යි ග්‍රෑම් කියලා එනවා. හරිද? මේක සුළු කරලා ඔක්සිජන් මවුල ගාන ගන්න. ඔක්සිජන් මවුල ගාන ඔයගොල්ලන්ට 0.22ක් කියලායි. ඔන්න ඔක්සිජන් මවුල ගාන. ඔන්න බලන්නකො ලස්සන කතන්දරයක් එනවා මේ. කාබන්ට හයිඩ්‍රජන්ට ඔක්සිජන් මවුල අනුපාතය දැන් කෙලින්ම අපි ගමු. කාබන් මවුල තිබ්බේ 0.04යි. හයිඩ්‍රජන් මවුල ගාන 0.13යි. ඔක්සිජන් මවුල ගාන 0.22යි. අපි ආනුභාවික සූත්‍ර හයද්දි සරලම අනුපාතය ගන්න මොකද්ද කරන්න ඕනේ? මෙතන තියෙන කුඩාම එකෙන් මේ ඔක්කොම බෙදන්න ඕනේ. කුඩාම එකෙන් බෙදනවා කියන්නේ මෙතනින් බෙදුනහම 2යි
මෙතෙන්ට එනවා 6ක් ආසන්න වශයෙන් මෙතෙන්ට එකක් එනවා. එහෙනම් සංයෝගයේ ආනුභාවික සූත්‍රය. මේ අනුක සූත්‍රය එහෙම නෙමෙයි ඈ. අනුක සූත්‍රය හොයන්න මෞලික ස්කන්ධය ඕනේ. මේ තියෙන ආනුභාවික සූත්‍රය C2යි H6යි O1යි. ඔන්න අනුභාවික සූත්‍රය. දාගන්න. මෙතන අනුපාතය හෙව්වට මේ ටික වැඩක් වෙන්නේ නැහැ. අර ටික තමයි අවශ්‍ය වෙන්නේ. මේ ටික දාගන්න පිළිවෙලට ආයෙ පාරක් ફોකස් කරන්න. දැන් ඔහොම වෙන්න 168 වෙනි ගාන try කරන්න. පිළිවෙල දාගන්න. try කරන්න ඊළඟ ගාන ඉක්මනට. එකසිය 68යි 170යි හදන්න එපා දත්තවල පොඩි අවුල් වගේක් තියෙනවා. ඒක නම් දෙක කොහොම අයින් කරන්න ඒකේ මම වෙනසක් කරන්න තිබුණොත් වෙනසක් කරලා ඒ ගාන හදන්න. 169ට එන්න. x කියන එක්කෙනාගේ 0.25යි මවුල දහනය කරනවලු. කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන කියන 44 වෙදීම 44යි. උත්තරේ මවුල 1යි. ජලය 18 වෙදීම 18යි කියන්නේ උත්තරේ මවුල 1යි. අන්න. කාබන් මවුල ගන්නට හයිඩ්‍රජන් මවුල ගන්න කීයද අනුපාතය? අතන 1යි මෙතන ජලය 1ක් කියන්නේ හයිඩ්‍රජන් 2ක්. කෙටියෙන් හදමු. අන්න. එහෙනම් කාබන්ට 1යි ජලයට 2යිනේ. අන්න. හරි. අහගන්නකො කතන්දරේ. මම ඔහොම නැතුව මේ විතර ගන්නම්කෝ. මේ සංයෝගයේ x කියන සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් අනුපාතය ගන්න. අනුක සූත්‍රය නහන්න. කෙලින්ම x වල එකක් අතර තියෙන කාබනුයි හයිඩ්‍රජනුයි ගන්න හොයා ගන්නවා කියන්නේ අනුක සූත්‍රය තමයි. x කියන එක්කෙනාගේ මවුල 0.5ක් නේ ගන්න. ඒකෙන් කාබන් මවුල එකක් එනවා. H2O මවුල දෙකක් එනවා. එහෙනම් x කියන එක්කෙනාගේ එකක් ඇතුළේ ඉන්න මවුල ගන්න හොයන්න 0.25න් බෙදන්න. 0.25න් බෙදුවම මෙතන 1යි, මෙතන 4යි, මෙතන 8යි. එහෙනම් සංයෝගයේ අනුක සූත්‍රය C4යි H8යි ආයමනක් තියෙන ඔක්සිජන් නේද? O Z වේ. දැන් අනුක සූත්‍රය ඇසුරෙන් අනුක ස්කන්ධය ඇසුරෙන් උත්තරය ගමු. 88 කියන්නේ 12 වැඩි කිරීම 4 ධන 1 වැඩි කිරීම 8 16යි Z. 48යි 56යි 56 88 කියන්නේ 32යි Z කියලා කියන්නේ 2යි. ඔන්න. හරිද? එහෙනම් අනුක සූත්‍රය එන්න ඕනේ C4යි H8යි O2යි. දාගන්න ලස්සනට. එකසිය 72 ගානට 172 නිෂ්ක්‍රීය පරිසරයක් තුළදී x නම් වූ අකාබනික ලවණයේ පූර්ණ තාප විඝටනය Cr2O3 1.52ක් H2O මෙච්චරක් N2 මෙච්චරක්. අපි මවුල සංඛ්‍යා හොයාගනිමුකෝ. මවුල සංඛ්‍යා හොයාගනිමු. Cr2O3 මවුල ගන්න හොයමු. Cr2O3 මවුල ගන්න කියන්නේ 1.52 බෙදීම 104 152යි. උත්තරය 0.1යි මවුල. 0.01යි මවුල. ඔන්න. H2O මවුල ගන්න හොයමු. ඉස්සලා මවුල සංඛ්‍යා හොයන් ඉන්නකෝ. 0.72 බෙදීම
18. උත්තරය 0.04යි මවුල. N2 මවුල ගාන 0.2යි යට බෙදීම 28. 0.01යි මවුල. අන්න. දැන් මට කියන්නකෝ මේ x කියන අකාබනික ලවණය පූර්ණ ලෙස තාප විඝටනය. හොඳට අහගන්න. මේ 10ක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. තාප විඝටනයක් ගැන කතා කරන්නේ. ඔයගොල්ලෝ O level කාලෙත් ඉගෙනගෙන ඇති මේ තාප විඝටන ගැන. මේ තාප විඝටනයකදී වෙන්නේ උදාහරණයක් විදිහට මේ සෝඩියම් නයිට්‍රේට් කෙනෙක් කෙනාගේ තාප වියෝජනය මම නිකන් ලියන්නම්. මෙතනදී වෙන්නේ තාප වියෝජනය කරද්දී සෝඩියම් නයිට්‍රයිඩ් සහ O2 ලැබෙනවා. ඕක තමයි තාප වියෝජනය. ඒ කියන්නේ මේ තාප වියෝජනයේදී මේ සංයෝගයට අමතරව වෙනත් කිසියම් බාහිර සංකටක බාහිර සංයෝග මේ තාප වියෝජනයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංයෝගයේ ඇතුලේ තිබ්බ සෝඩියම් ටිකම නයිට්‍රජන් ටිකම ඔක්සිජන් ටිකම තමයි මේ හැමතැනම තියෙන්නේ. එහෙනම් මේ X කියන සංයෝගයේ තාප වියෝජනය කරද්දී එතන Cr2O3 එනවා කියන්නේ මෙයා ඇතුලේ ක්‍රෝමියම් තිබිලා තියෙනවා. මෙයා ඇතුලේ කවුද තිබිලා තියෙන්නේ? ක්‍රෝමියම් තිබිලා තියෙනවා. H2O එනවා කියන්නේ හයිඩ්‍රජන් තිබිලා තියෙනවා. N2 එනවා කියලා කියන්නේ කවුද ඉන්නේ? නයිට්‍රජන් තිබිලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් එනවා කියන්නේ බාහිරින් ඔක්සිජන් සම්බන්ධ දුන්නේ නැහැනේ. ඔන්න දහනය කරා නම් ඔක්සිජන් තිබ්බ කියලා කිය හැකියි. බාහිරින් ඔක්සිජන් හම්බෙනවද දහනයේදී? තාප වියෝජනයේදී ඔක්සිජන් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා ඇතුලේ ඔක්සිජනුත් තිබිය යුතුයි. ඒ වගේම මෙතන මේ සම්පූර්ණයෙන්ම ලැබෙන මවුල සංඛ්‍යා මෙතන මේ සම්පූර්ණයෙන්ම ලැබෙන මවුල සංඛ්‍යා මේ මවුල සංඛ්‍යා ඇතුලේ ඉන්නවා හයිඩ්‍රජන්, ක්‍රෝමියම්, නයිට්‍රජන්, ඔක්සිජන් මවුල සංඛ්‍යා ඉන්නවා. ඒ මවුල ඔක්කොම එන්නේ අර X කියන එක තාප වියෝජනය කරාම. පැහැදිලිද කතන්දරේ? රයිට්. අපි බලමු හයිඩ්‍රජන්, ඔක්සිජන් මවුල සංඛ්‍යා බලමු. අනික ඔක්කොම මවුල සංඛ්‍යා ටික බලමු අපි කීයක් තියෙන කියලා. ක්‍රෝමියම් මවුල ගානක් බලමු. ක්‍රෝමියම් මවුල ගාන. කීයද? Cr2O3 එකක් ඇතුලේ ක්‍රෝමියම් කීයක් ඉන්නවද? මම ඉස්සෙල්ලා ඒක ලියලා ඉන්නම්කෝ. Cr2O3 එකක් ඇතුලේ ක්‍රෝමියම් කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවනේ. එහෙනම් ක්‍රෝමියම් මවුල ගාන කීයද? Cr2O3 ගාන වගේ දෙගුණයක්. කීයද? 0.02. ඊට පස්සේ N2 ඇතුලේ නයිට්‍රජන් කීයක් ඉන්නවද? නයිට්‍රජන් කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. එහෙනම් N2 නයිට්‍රජන් මවුල ගාන කීයද? 0.02. H2O ඇතුලේ හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? H2O ඇතුලේ හයිඩ්‍රජන් ඉන්නවා දෙකක්. එහෙනම් හයිඩ්‍රජන් මවුල ගාන කීයද? 0.08යි. ඔන්න කතන්දරේ. ක්‍රෝමියම් 0.02යි, නයිට්‍රජන් 0.02යි, හයිඩ්‍රජන් 0.08යි. ඔක්සිජන් ඔක්කොම මවුල කීයක් ඉන්නවද? ඔක්සිජන් ඔක්කොම මවුල කීයක් ඉන්නවද? බලන්න. Cr2O3 එකකින් ඔක්සිජන් 3ක් එනවා. එහෙනම් මෙතන 0.03ක් ඔක්සිජන් තියෙන්න ඕනේ. ඊට අමතරව H2O ඇතුලේ ඔක්සිජන් ඉන්නවා එකක්. ඒ කියන්නේ මෙතන 0.04ක් නම් ඔක්සිජනුත් 0.04ක්ම ඉන්න ඕනේ. එහෙනම් ඔක්කොම ඔක්සිජන් මවුල ගාන 0.04 ධන මෙතන 0.01 ඒවා තුනක් තියෙනවා. ඔක්කොම ඔක්සිජන් මවුල ගාන 0.07යි. මම ඒක තව දුරටත් පොඩ්ඩක් ලියන්නම්. ඔක්සිජන් මවුල ගාන කියන්නේ Cr2O3 මවුල ගාන වතාවක් 3 ධන H2O මවුල ගාන. උත්තරය 0.07යි මවුල. අන්න දැන් සංයෝගයේ ඇතුලේ ඉන්න ක්‍රෝමියම්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අනුපාත අපට ආවා. කීයද ක්‍රෝමියම් ගාන? 0.02යි. නයිට්‍රජන් ගාන කීයද? 0.02යි. හයිඩ්‍රජන් ගාන කීයද? 0.08යි. ඔක්සිජන් ගාන 0.07යි. මේගොල්ලෝ අතර සරලම අනුපාතය ගන්න මේක 0.02කින් බෙදුවම සරලම අනුපාතය එනවා 1ට 4ට 3.5යි. මෙහෙම 3.5යි කියලා තිබිලා හරියන්නේ නැහැ. මේක පූර්ණ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාවක් කරන්න මේ ඔක්කොම දෙකෙන් වැඩි කරගත්තා නම් හරි. එහෙනම් 2යි 2යි 8යි 7යි. ඔන්න කතන්දරේ. හරිද? ආනුභාවික සූත්‍රය මොකද්ද? Cr2 N2 H8O7. ඔන්න. දෙවැනි එක X මවුලයක ක්‍රෝමියම් මවුල දෙකක් අන්තර්ගතය.
ඒ කියන්නේ X කියන සංයෝගයේ මවුල දෙකක් ඇතුලේ ක්‍රෝමියම් X මවුලයක ක්‍රෝමියම් මවුල දෙකක් තියෙනවලු. ඒ කියන්නේ මේ සංයෝගයේ මවුලයක් ඇතුලේ ක්‍රෝමියම් මවුල දෙකක් තියෙනවලු. ඒ කියන්නේ ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් ඉන්න ඕනේ මේ සංයෝගයේ මවුලයක් ඇතුලේ. එහෙනම් මේකේ අණුක සූත්‍රය ගත්තත් ආනුභාවික සූත්‍රය ගත්තත් දෙකම එකයි. හේතුව ආනුභාවික සූත්‍රය තුලත් ක්‍රෝමියම් දෙකක් ඉන්නවා අණුවක් ඇතුලේ මවුලයක් ඇතුලේ. මෙන්න ක්‍රෝමියම් දෙකක් ඉන්නවා. එහෙනම් අණුක සූත්‍රය වෙන්නේ මේකම තමයි. ක්‍රෝමියම් දෙකක් ඉන්න එක. ඔන්න පැහැදිලි කතන්දරේ. එහෙනම් මේක අතර මේ අහනව ඇනායනයයි කැටායනයයි තීර ළමයින්ට නම් එක බෑ. තීර ළමයින්ට තව බන්ධන පාඩම කරලා නැති නිසා මේකේ ඇනායනයයි කැටායනයයි වෙන්නේ අතර මේ සංයෝගය ඇමෝනියම් ඩයික්‍රෝමේට් NH4 twice Cr2O7 කියන එක. හරිද? ඇනායනය වෙන්නේ Cr2O7 2- කැටායනය වෙන්නේ NH4+ දාගන්න. මෙතන නම් පිළිවෙල දාගන්න ફોකස් කරලා ගන්න. හරි. ලියන්න මෙන්න මෙහෙම. තාප වියෝජනයකදී අදාළ සංයෝගය හැර වෙනත් සංයෝග ප්‍රතික්‍රියාවට සහභාගී නොවන බැවින් තාප වියෝජනයෙන් ලැබෙන සංඝටක තාප වියෝජනයෙන් ලැබෙන ඵල සියල්ලගේම පවතින එක් එක් පරමාණු මවුල සංඛ්‍යා සංයෝගය තුල පැවති මුළු පරමාණු මවුල සංඛ්‍යාවලට සමාන වේ. right. ආගන්න ඕකේ ඔයාලා ගෙදරින් හදන්න මෙන්න මේ ගණන් ටික 171 වෙනි ගාන 172 වෙනි ගාන 174 ගානේ ඔයාලට තියර ළමයින්ට බෑ මේ IUPAC නම් ලියන්න ජ්‍යාමිතික සමායෝගතා ඒවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ 174 ගාන. ඒක නිකන් සූත්‍රය. ඒ කියන්නේ ආනුභාවික සූත්‍රය විතරක් හොයලා දාන්න 174 වෙනි ගානේ. ඊට පස්සේ 175 වෙනි ගාන හදන්න ඒක හොඳයි. ඔය ගණන් ටික මම ආනුභාවික සූත්‍ර ගණන් එදා මම කිව්වා පේපර් ක්ලාස් එකේදී හදන්නම් කියලා. නමුත් ආනුභාවික සූත්‍ර ගණන් වල පේපර් ක්ලාස් එකේදී හදන්න තරම් ලොකු ගාණක් මට තිබ්බේ නැහැ. මම ඒක නිසා MCQ ටික ඩිස්කස් කරේ. මේ සතියේ පේපර් ක්ලාස් එකේ MCQ වගේක් දෙනවා. ටියර් ළමයින්ට මම මේ කතා කරන්නේ 2022 ටියර් ළමයින්ට පේපර් ක්ලාස් එකේ MCQ සෙට් එකක් දෙනවා. ඒ MCQ සෙට් එකේ නම් ඉතා හොඳ ගණන් කීපයක් තියෙනවා. ඒක නිසා ඒක අපි හදමු. මේකේ උත්තර ටික මම දෙන්නම්. නිකන් කාලේ වෙනම නාස්ති කරන එක තේරුමක් නැහැ. අර
මම උත්තර ටික මේක දෙන්නම් ඒ ගණන් ටිකේ මේ අනුක සූත්‍ර අනුභවක සූත්‍ර සෙට් එකේ group එකට දාන්නම් ඔයාලා ලබන සතියේ කියන්නේ ලබන සතියේ පේපර් ක්ලාස් එකේදී පේපර් ක්ලාස් එකට සෙට් වෙමු ඒකේ හොඳ MCQ ටිකක් හදන්න තියෙනවා හරිද ඒක නිසා ඒකට පොඩ්ඩක් සෙට් වෙන්න ඒකේ හොඳ MCQ ටිකක් හදන්න තියෙනවා ඒකේ හොඳ ගණන් ටිකක් මම දාන්නම් ඊට පස්සේ මේකේ ඊළඟට තියෙනවා දහන ප්‍රතිඵලවල පරිමාව වෙනස් වීම ඇසුරෙන් අනුක සූත්‍ර ගණනය කිරීම. මේක ඇත්තටම සිලබස් එකේ නැහැ. සිලබස් එකෙන් අයින් කරපු කොටසක් මේක. දහන ප්‍රතිඵලවල පරිමාව වෙනස් වීම ඇසුරෙන් අනුක සූත්‍ර ගණනය කිරීම කියන එක. මේක මම පන්ති පටන් ගත්තට පස්සේ මම මේක පොඩ්ඩක් මෙතන ලියලා දාලා මෙතන තියෙන ගණන් ටික හදනවා. එහෙනම් මේකේ ඒ කියන්නේ 176 ඉඳන් 183 දක්වා ගණන් 8 ගත්තාම ඒ ගණන් 8 හදන්න යන්න එපා. ඒවා සිලබස් එකේ නැති ගණන්. නමුත් පරණ පේපර්ස් වල මේවා තියෙනවා සහ වායු පාඩම ඇසුරෙන් සම්බන්ධ කරලා මේකෙන් ගාණක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ සතිය අපට හම්බෙන්න තියෙන්නේ මේ රසායනික ගණනය කිරීම පාඩමේ තියෙන වැදගත්ම කොටසත් එක්ක එක තමයි මෞලික සාන්ද්‍රණය එහෙම නැත්නම් මෞලිකතාව කියන මාතෘකාවත් එක්ක අපිට සම්බන්ධ වෙන්න වෙන්නේ. හරිද? එතන ඉඳන් ගණන් විශාල ප්‍රමාණයක් තියෙනවා 184 ඉඳන් ගණන් අංක 235ට යනකම් මෞලික සාන්ද්‍රණය ඇසුරෙන් ගණන් තියෙන්නේ. ඒක නිසා ඒකට අපිට සම්බන්ධ වෙන්න වෙයි. ඒක තමයි අතිශයින් වැදගත් පාඩම. ලබන සතිය පන්ති චුට්ටක් විතර වෙලාව දික් වෙයි. දැන්ටත් මම මේ පැයකමාරේ පැය දෙකකට කිට් වෙන්න වගේ ආසන්නෙන් දාන්නේ. හේතුව මේක අර ගොඩ වීඩියෝ දාන්න මම කොහොමත්ම කැමති නෑ. මම ඒක මගේ ප්‍රමාණයකට මම කරන් යන්නේ. මේක ඔයාලා දන්නවා මේක කරන්න බැරි කම නෙමෙයි තියෙන කරන්න පුළුවන් එක දිගට කරන් ගිය හැකි. නමුත් ඵලදායීතාව අඩුයි. රයිට්. එහෙනම් ලබන සතියෙන් හම්බෙමු.